කච්චා කරනවා. ඔයාලා දන්නවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසේ B කොටසේ බොහෝ විට පළවෙනි ප්‍රශ්නයට එන ශ්‍රේණි ආස්තිත ගැටලුව සඳහා උදව් කරන්න තමයි අපි අද දවසේ නුවන් සරුත් මමත් සම්බන්ධ වෙලා ඉන්නේ. දෙක පත්‍රපත්‍රයේ ශ්‍රේණි යටතේ සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලු රාශියක් අද අපි දරුවන් එක්ක සාකච්ඡා කරනවා. එහෙමනම් දරුවනේ අපි බලමු සමාන්තර ශ්‍රේණි පුනරීක්ෂණ පාඩම් මාලාවේ එන ගැටලු කීපයක් දරුවන් එක්ක සාකච්ඡා කරන්න. හොඳයි. බලන්න පුතේ සමාන්තර ශ්‍රේණි යටතේ අපි අද දවසේ දරුවන් එක්ක සාකච්ඡා කරනවා ගැටලු කීපයක්. මොකද්ද සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? පුතාලා දන්නවා සංඛ්‍යා අනුක්‍රමණයක අනුයාත පද දෙකක් අතර වෙනසට අපි භාවිතා කරනවා පොදු අන්තරය කියන වචනය. පොදු අන්තරය එකම අගයක් වන්නේ නම් මේකට සමාන්තර ශ්‍රේණියක් කියලා කියනවා. සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි. එතකොට වෙනස සමාන වෙන සංඛ්‍යා අනුක්‍රමයකට කියනවා අපි සමාන්තර ශ්‍රේණියක් කියලා. අපි බලමු සංඛ්‍යා රටා කීපයක් අරගෙන මේවයින් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ මොකද්ද කියලා. සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ මොකද්ද කියලා. බලන්න පතේ පළවෙනි අපිට තියෙනවා ශ්‍රේණියක් සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද කියලා බලන්නේ. අපි බලන්න මේ දෙකේ වෙනස. මේ දෙකේ වෙනස මේ දෙකේ වෙනස 5න් 2ක් අඩු කරාම 3යි 8න් 5ක් අඩු කරාම 3යි. එන ආපහු 11න් 8ක් අඩු කරා වෙනස 3යි. අනුයාත පද දෙකක් අතර වෙනස සමාන වෙනවා. අන්තරය සමාන වෙනවා. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවා. සමාන්තර ශ්‍රේණියක් වෙනවා. බලන්න දෙවෙනි සංඛ්‍යා රටාව ඍණ 17 අඩු කිරීම ඍණ 20. පුතාලා දන්නවා සදිශ සංඛ්‍යා අඩු කිරීමේදී එකතු කිරීමක් බවට පරිවර්තනය කර ගැනීම වඩාත් ලේසි. මේක එකතු කිරීමක් වෙනකොටම පුතේ ඍණ 20 ධන 20ක් බවට පත් වෙනවා. එතකොට ඍණයි ධනයි එකතු කිරීමේදී වෙනස ධන 20යි ඍණ 17යි කියලා කියන්නේ වෙනස ධන 3යි. මෙතනත් වෙනස පුතේ ධන 3යි. මෙතනත් වෙනස ධන 3යි. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් වෙනවා. මේ විදිහට මම සුළු කරන්න දිගටම යන්නේ නැහැ පුතේ. මේ බලන්න 4න් 2ක් 4න් 2ක් 2යි 8න් 4ක් 4යි. වෙනස සමාන නැහැ පළවෙනි පද දෙකෙන්ම. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. ඊළඟට බලන්න ඊළඟ ගැටලු ටික. මෙතන 3න් 1.5ක් අඩු කරාම 1.5යි 4.5න් 3ක් අඩු කරාම 1.5යි. වෙනස සමානයි. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක්. ඊළඟට මෙතන බලන්න පුතේ 2න් 1 අඩු කිරීම 5න් 1 මේවා හරය සමාන කරලා තමයි අඩු කරන්න වෙන්නේ. 5න් 1 අඩු කිරීම 2න් 1 බලමු. හරය සමාන කරාම මේක 2න් ගුණ කරාම 10න් 2යි. 2න් 1 5න් ගුණ කරාම 10න් 5යි. 10න් 5යි. 5න් 1න් 2න් 1ක් අඩු කරනවා කියන්නේ 2න් 5ක් අඩු කරාම ඍණ 3යි 10න් ඍණ 3යි. ඊළඟ පද දෙකත් බලමු අපි පුතේ. ඊළඟ පද දෙක මේ දෙන්න. නේද? මේ දෙන්න මේක 8න් ගුණ කරාම 40න් 8 වෙනවා. මේක 5න් ගුණ කරාම 40න් 5 වෙනවා. එතකොට අඩු කරන්න 5න් 8ක්. 5න් 8ක් අඩු කරාම මෙතන එන්නේ පුතේ 40න් ඍණ 3යි. එතකොට මෙතන 10න් ඍණ 3 මෙතන 40න් 3 සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. රයිට්? ඒ විදිහට මේකත් බලන්න එහෙනම්. මේ දෙක අතර වෙනස කුඩා පොදු ගුණාකාරය මේ දෙකේ එන්නේ 40. මේක 8න් ගුණ කරාම 40න් 24. මෙතන එන්නේ 5න් ගුණ කරාම 40න් 25. අඩු කරන්නේ මෙහෙම අඩු වෙන්නේ 25න් 24ක් අඩු කරාම පුතේ 40න් 25න් 24ක් අඩු කරාම 1යි. මේ දෙක වෙනස 40න් 1යි. මේ දෙකත් බලමු. මේ දෙක අතර කුඩා පොදු ගුණාකාරය එන්නේ පුතේ 88. මේක 11න් ගුණ කරාම 88න් 55.
11න් 7 අපි ගුණ කරනවා 8න් 88යි 7 වරක් 8 56යි. වෙනස 88න් 1යි. ඒ කියන්නේ සමාන නෑ පුතේ. සමාන නෑ, සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. එහෙනම් පුතේ ඔන්න සමාන්තර ශ්‍රේණියක් සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් වෙන්න ඕන. එහෙම නැත්නම් සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ සමාන්තර ශ්‍රේණියක් තෝරා ගන්න හැටි අපිට මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලු විසඳීමේදී පුතාලා දැනගත යුතු පද රාශියක් තියෙනවා. බලන්න දරුවනේ, අපි සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදය A කියලා නම් කරනවා. සිම්පල් A අකුර භාවිතා කරනවා. පොදු අන්තරයට D අකුර භාවිතා කරනවා. පද ගණනට n අකුර භාවිතා කරනවා. පද n සංඛ්‍යාවක කියන එක tn කියලා කියනවා අපි. පද n සංඛ්‍යාවක් tn භාවිතා කරනවා. අවසාන පදය l භාවිතා කරනවා. මුල් පද n සංඛ්‍යාවක ඓක්‍ය සඳහා ns භාවිතා කරනවා. එහෙමනම් අපි මෙන්න මේ සමාන්තර ශ්‍රේණිවල මෙන්න මේ මූලික පද උදව් කරගෙන ගැටලු විසඳන ආකාරය අපි සුපුරුදු පරිදි අපේ නුවන් සර් එක්ක සාකච්ඡා කරමු. ඔව් දරුවනේ. දැන් සමාන්තර සර් අපේ දරුවන්ට පැහැදිලි කරා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොනවාද? සමාන්තර ශ්‍රේණියක් අඳුරගන්නේ කොහොමද කියන කාරණය. එතකොට දරුවනේ සමාන්තර ශ්‍රේණියක් වෙන්න නම් අනුයාත පද අතර වෙනස එක මාගයක් ගන්න ඕන සෑම පද දෙකක් අතරම. දැන් මෙතනදී අපි පොඩ්ඩක් මතක් කරගන්න හදන්නේ සමන්ත සර් කියා දුන්නනේ අර මුල් පදය A පද ගණන n. එතකොට මෙන්න මේ සංකේත වලින් කියවෙන දේවල් ටික අපි සංඛ්‍යා රටාවක් අරගෙනම සමාන්තර ශ්‍රේණියක් අරගෙනම පැහැදිලි කරගන්නයි හදන්නේ. දරුවනේ දැන් උදාහරණයක් විදිහට දීලා තියෙනවා 5 9 13 17 21 25 29 33 කියලා පරිමිත සංඛ්‍යා ශ්‍රේණියක්. පරිමිත කියන්නේ මේ පද ගාන සීමිතයි. අසීමිත නෑ 33න් ඉවරයි. එතකොට මේකේ A කියන්නේ පළවෙනි පදේනේ දරුවනේ. එහෙනම් A කියන්නේ පළමු පදය. මේ සංඛ්‍යා රටාවේ තියෙන පළමු පදය කීයද? 5යි. A 5යි. D කියන්නේ පොදු අන්තරේ. පොදු අන්තරය ගන්න පුළුවන් ශ්‍රේණියේ යම් කිසි පදයකින් ඊට කලින් පදේ අඩු කරනවා. දැන් මෙතන නම් 9න් 5ක් අඩු කරපු ගමන් අපට උත්තරේ එනවා 4යි. ඕනනම් 13න් 9 අඩු කරලා ගන්නත් පුළුවන් ඒ උත්තරේම. n කියන්නේ පුතේ පද ගාන. මේ ශ්‍රේණියේ පද කීයක් තියෙනවද? ගණන් කරගෙන යන්න. 1 2 3 4 5 6 7 8. පද 8ක ශ්‍රේණියක්. එහෙනම් n වෙන්නේ දරුවනේ 8යි. l කියන්නේ last term අවසාන පදය. අවසාන පදය කීයද මේකේ 33යි. මොකද මම කිව්වා මේක පරිමිත සංඛ්‍යා ගානක් තියෙන සංඛ්‍යා අනුක්‍රමයක්. පරිමිත ඉවරයි ඒක උදනින්. එහෙනම් අවසාන පදයක් තියෙනවා. අවසාන පදය තමයි 33. දරුවනේ ඊළඟට T5 terms number 5 පස්වෙනි පදය. පස්වෙනි පදය. පළවෙනි පදය තමයි මේ 5 කියන්නේ. අපි ඒක දාගමුකෝ මෙහෙම. දරුවනේ මේක T1 පළවෙනි පදය. මේක T2. මේක T3. මේක T4. මේක T5. එහෙනම් පස්වෙනි පදේ වෙන්නේ කීයද දරුවනේ? 21. පස්වෙනි පදේ 21. එහෙනම් ඔන්න T5 කිව්වොත් පස්වෙනි පදේ. S5 මේ සමේෂන් ඔය එකතුව කියන එක මෙතනින් ගන්න මුල සිට එකතුව. S5 කියන්නේ මුල් පදයේ සිට පද පහක එකතුව. එතකොට මුල් පදයේ සිට පද පහක එකතුව නම් මෙන්න මේ කියන්නා වූ පද පහ එකතු කරලා එන උත්තරේ තමයි දරුවනේ S5 වෙන්නේ. මොකද්ද පද පහ? 5 9 13 17 21. ඔය ටික එකතු කරාම අපට උත්තරේ විදිහට ලැබෙනවා 65. ඉතින් ඔය අපි ඒ අකුරු වලින් සංකේත වලින් කියවෙන දේවල් ටික තමයි මේ සරල ගැටලුවකින් දරුවනේ පැහැදිලි කරගත්තේ. හොඳයි. අපි එහෙමනම් ඊළඟට ප්‍රවේශ වෙමු. අපිට මේ වැදගත්ම කොටස තමයි සූත්‍ර භාවිතය. මොකද සාමාන්‍ය පෙළ විභාගයේදී සමාන්තර ශ්‍රේණි ගානක් දුන්නාම ඔය විදිහට එකතු කර කර එහෙම ගන්න බෑ. සූත්‍ර භාවිතා කරන්න ඕන. ඒ නිසා පැහැදිලිවම සූත්‍ර පිළිබඳව දැන සිටීම අතිශයින් වැදගත්. දරුවනේ n වෙනි පදයේ ආශ්‍රිතව
අපි සූත්‍රයක් ගන්න එකක් තමයි tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. n වෙනි පදය හොයන එක සූත්‍රයක්. tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d. ඔය සමාන්තර ශ්‍රේණියේ පද ගාන n උනෝතින් පද n සංඛ්‍යාවක් තියෙනවා නම් අවසාන පදේ වෙන්නේ පුතේ n වෙනි පදේනේ. එහෙමනම් අපට පුළුවන් tn වෙනුවට අවසාන පදය වෙන l ආදේශ කරන්න. එතකොට l ආදේශ කරත් l සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයම තමයි එන්නේ. අපි පුනරීක්ෂණයක් නිසා මේ සූත්‍රය එන විදිහ අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න අපි ඒක යෙදෙන අවස්ථා තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි දැන් ඉදිරියට සාකච්ඡා කරන්නේ මෙන්න මේ සූත්‍රය යොදාගෙන සමාන්තර ශ්‍රේණි වලින් අපට ගොඩාක් දේවල් ගොඩාක් ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේ ගැටලු වලටයි අපි ප්‍රවේශයක් ගන්න සූදානම් වෙන්නේ. හොඳයි සමන් සර්. එහෙනම් අපේ දරුවොත් එක්ක අපි සරල මට්ටමේ උදාහරණයක ඉඳන් ඉදිරියට යමුකෝ. ඔව් දරුවනේ අපි සමාන්තර ශ්‍රේණියක සූත්‍ර භාවිතා කිරීම මෙතන ඉඳලා අපි සාකච්ඡා කරනවා. දැන් නුවන් සර් පුතාලට කිව්වා සමාන්තර ශ්‍රේණියක පද සෙවීම සඳහා tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන් කියලා. බලන්න පුතාලා අපිත් එක්කම මේ ගැටලු හදන්න උත්සාහ කරා ගන්න, ලියා ගන්න. පුතාලට පේනවා 7 10 13 සමාන්තර ශ්‍රේණියේ 16 වන පදේ සොයන්න. හොඳට මතක තියාගන්න ආදරණීය දරුවනේ ශ්‍රේණි ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා අපිට මේ පද හොයන සූත්‍රය අනිවාර්යයෙන්ම හොඳින් මතක තියාගන්න ඕන. වෙන උපක්‍රම නැහැ, සූත්‍රය භාවිතා කරන්න වෙනවා. ඒ වගේම ඓක්‍ය සොයන සූත්‍රය භාවිතා කරන්න වෙනවා. මේ සමාන්තර ශ්‍රේණි ගැටලුවත් එක්ක ගුණෝත්තර ශ්‍රේණිය එනවා. ඒකෙත් පද සොයන සහ ඓක්‍ය සොයන සූත්‍ර මේකේ තියෙනවා. ඒ සූත්‍ර හතරම හොඳට දරුවන් මතක තියාගත්තොත් තමයි මේ ලේසි ගැටලුවට ලේසියෙන්ම උත්තර හපයන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් පුතේ අපිට මේ සඳහා සූත්‍රය භාවිතා කරනවා. අපි පද ටික විග්‍රහ කරගමු. ඒ සමානයි 7යි. මෙන්න පළවෙනි පදය 7යි. පද දෙකේ වෙනස 10න් 7ක් අඩු කරාම පුතේ 3යි. d සමානයි 3යි. n සමානයි 16යි. tn හොයන්න තියෙන්නේ tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් සූත්‍රය භාවිතා කරනවා. එහෙමනම් අපි 16 වෙනි පදේ අහන්නේ පුතේ t16 පළ ඒ සමානයි ඒ වෙනුවට 7 ආදේශ කරා. n වෙනුවට 16 ආදේශ කරා. n ඍණ 1 d වෙනුවට අපිට ආදේශ කරන්න වෙන්නේ පුතේ 3. d වෙනුවට 3 ආදේශ කරන්න. මෙතන 4 නෙමෙයි 3 ආදේශ කරනවා. 3 ආදේශ කරනවා. මෙතන මේ ගැටලුවේ අපිට d තියෙන්නේ 3යිනේ. 10න් 7ක් 3යි, 13න් 10ක් 3යි. එහෙනම් පුතේ අපි ගැටලුව මේ විදිහට හදාගෙන යන්. මෙතන 16න් 1ක් 15යි. 15 ගුණ කරන්න ඕන කීයද පුතේ? 3. 15 වරක් 3 45 එන්නේ පුතේ 60 නෙමෙයි 45. right? එතකොට එහෙමනම් පුතේ අපිට එනවා 45යි 7යි 45යි 7යි කීයද දරුවනේ? 52යි. එහෙනම් මේ සමාන්තර ශ්‍රේණියේ 16 වෙන පදය 52යි. 16 වෙන පදය 52යි. ඔන්න පුතේ සූත්‍රය භාවිතා කරා. සරලයි. right? කෙටි පේපර් එකේ ලකුණු දෙකක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්, දිග ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අපි මේ විදිහකම තව ගැටලුවක් හදමු. පුතාලට මේ විදිහේ තව ගැටලුවක් හදන්න අපි සූදානම් වෙන්නේ. බලන්න. තව සංඛ්‍යා රටාවක් තියෙනවා. සමාන්තර ශ්‍රේණියක්. බලන්න 8 3 ඍණ 2 11 වන පදය සොයන්න. ආයිත් අර සමීකරණයමයි භාවිතා කරන්නේ. අපි පද ටික හඳුනා ගමු. පළවෙනි පදය මෙන්න 8. වෙනස බලන්න. වෙනස හැමතිස්සෙම දෙවෙනි පදයෙන් පළවෙනි පදය, තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරන්නේ. 3න් 8ක් අඩු කරාම ඍණ 5යි. d සමානයි එහෙනම් කීය දෙන්න ඕන පුතේ? 3න් 8ක් අඩු කරාම ඍණ 5. මෙතන 3 නෙවෙයි ඍණ 5 කියලා අපි දා ගන්නවා. ඍණ 5. d සමානයි 3න් 8ක් අඩු කරන්න ඍණ 5යි. ඔව් පුතේ හරි. එතන පුතාලට
3න් 8ක් අඩු කරාම ඍණ 5 තියෙනවා. රයිට්. අපි ඒක වෙනස් කරගමු. ඍණ 5 තියෙනවා. රයිට්. ඊළඟට n යගය තියෙනවා පුතේ 11යි. අපිට 11 වෙනි පදය ඔස්සේ යන්න තියෙන්නේ. t11 සමානයි t11 සමානයි a8යි 11 වෙනි පදයේ 11 ඍණ අඩු කිරීම එක ගුණ කිරීම ඍණ 5. මේ දෙන්නා සුළු කරාම පුතේ 10යි කියලා එනවා. 10 ඍණ 5න් ගුණ කරන්න ඍණ 50යි කියලා එනවා. 8න් 50ක් අඩු කරාම පුතේ ඍණ 42යි. ඍණ 42යි. පුතාලට ඔන්න අපි මම සාකච්ඡා කරා පුතේ සමාන්තර ශ්‍රේණියක කිසියම් පදයක් සූත්‍රයේ භාවිතා කරලා සොයන එක. දැන් පුතාලා නුවන් සර් දරුවන් එක්ක සාකච්ඡා කරાવી තවත් සමාන්තර ශ්‍රේණියක කිසියම් පදයක් දුන්නට පස්සේ ඒ කීවෙනි පදයද කියලා. පුතාලට දිස් වෙනවා බෝඩ් එකේ ගැටවල ලියා ගන්න. ඔව් දරුවනේ දැන් මේ ගැටලු අපේ දරුවෝ අපිත් එක්කම ලියාගෙන හදනවා නම් හොඳ පුනරීක්ෂණයක් බවට පත් වෙයි. මොකද මෙතන හැම જાතියෙම ගැටලු අන්තර්ගත කරලා තියෙනවා. දැන් tn හොයන ගැටලු, ඊළඟට n හොයන ගැටලු, ඊළඟට a මුල් පදයේ හොයන ගැටලු, d පොදු අන්තරයේ හොයන ගැටලු. මේ ආශ්‍රිත සෑම ගැටලුවක්ම තියෙන නිසා අපේ දරුවන්ට එක්ක මේක කෙටි සටහනක් විදිහට උනත් පාවිච්චි කරගෙන යන්න පුළුවන්. හොඳයි. 5 9 13 17 ශ්‍රේණියේ 73 වන්නේ කීවන පදයේද? හොඳට ගන්න. 73 වෙනි පදය නෙවෙයි 73 වන්නේ කීවෙනි පදයේද? එතකොට දරුවනේ අපි මේ දීලා තියෙන තොරතුරු ටික ලියාගමුකෝ අපි දන්න දේවල් ටික. මේකේ A කියන්නේ පළවෙනි පදය 5යි. පොදු අන්තරයේ D කියන්නේ 9න් 5ක් අඩු කරාම 4යි. Tn 73 කියන්නේ ඔය Tn කියන්නේ 73 නේ. 73 වෙන්නේ කීවෙනි පදයේද? n කීයද කියලා හොයන්න ඕන. එහෙනම් ඔන්න අපි සූත්‍රයේ tn දන්නවා, d දන්නවා, a දන්නවා. දැන් tn සමානයි a දන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය දැම්මහම අපි නොදන්නේ n විතරයිනේ පුතා. එතකොට tn වෙනුවට 73 ආදේශ කරා. ඒ කියන්නේ පළවෙනි පදයේ වෙනුවට 5 ආදේශ කරා. n අපි හොයන්න ඕනේ. ඒ නිසා n ඍණ එක වාරයක් d වෙනුවට 4. d වෙනුවට 4. ඉතින් දරුවනේ මේක සුළු කරද්දී අපට ඕනනම් පුළුවන් මේ වරහන මුලින්ම ඉවත් කර ගන්න n ඍණ එක තියෙන වරහන. ඒකට අපි මේ 4න් n ගුණ කරන්නත් ඕන. මේ ඍණ එක ගුණ කරන්නත් ඕන. ඔයාලා දන්නවා වරහන් ඉවත් කිරීමේදී වරහන තුල තියෙන සියලුම පද ඒ පිටත පදයෙන් ගුණ කරන්න ඕන. දරුවනේ මේ විදිහට ගුණ කරාම 73 සමානයි 5 4 n ගෙන් ගුණ කරාම 4යි n. ඊළඟට 4 ඍණ එකෙන් ගුණ කරාම ඍණ 4යි. ඔන්න වරහන් ඉවත් කරගත්තා. ඊළඟට අපිට පුළුවන් මේ 5න් 4 අඩු කරලා 1යි කියලා ගන්න. ඊට 5න් 4ක් අඩු කරාම 1යි. 1 ධන 4යි n සමානයි 73යි. දැන් දෙපැත්තෙන්ම එකක් අඩු කරන්න. දෙපැත්තෙන්ම එකක් අඩු කරාම 4යි n දකුණු පැත්තේ ඉතුරු වෙනවා. 73න් එකක් අඩු කරාම 72යි. ඉතින් මුතේ 4යි n සමානයි 72 නම් n හොයා ගන්න අපි දෙපැත්තම 4ෙන් බෙදනවා. අපි දකුණු පැත්ත 4ෙන් බෙදුවාම 4ට 4 කැපිලා ගිහිල්ලා n එනවා. 72 4ෙන් බෙදුනහම 4ෙන් බෙදුනහම 18යි. එහෙනම් අපිට පැහැදිලි 73 වෙන්නේ පුතේ කීවෙනි පදයේද? 73 වෙන්නේ 18 වෙනි පදේ. 73 වෙන්නේ 18 වෙනි පදේ. හොඳයි අපි හැමෝම තවත් ගැටලුවක් බලලිමු දරුවනේ. දැන් මේ හෙව්වේ n. අපි ඊළඟ අවස්ථාව එමු තවත් ගැටලුවකට. මුල් පදයේ 21ද 13 වන පදයේ 69ද වන සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය මම කිව්වේ n හොයන්න දෙන්න පුළුවන්, d හොයන්න දෙන්න පුළුවන්, පොදු අන්තරය a හොයන්න දෙන්න පුළුවන්. ඔන්න දැන් පොදු අන්තරය සොයන්න කියලා කියනවා. එතකොට දැන් මේ tn සමානයි a දන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයට දානකොට අපි නොදන්න පද එකයි දින්න පුළුවන්. අනිත් ඔක්කොම මෙතන දින්න ඕන. බලමු මෙතන තියෙනේම ටික. මුල් පදය තියෙනවා. මොකද්ද මුල් පදය? a21යි. ඊට පස්සේ පද ගාන තියෙනවා 13 වෙනි පදේනේ n13යි. ඊට පස්සේ 13 වෙනි පදේ දීලා තියෙන නිසා 69යි කියලා t13 69යි. අපි නොදන්නේ d විතරයි. එතකොට මෙන්න මේ කියන දත්ත ටික ලියාගත්තාම ඊළඟට තියෙන සූත්‍රය ලියලා
ඒකට ආදේශ කරන එක විතරනේ දරුවනේ. ඔන්න අපි ලියනවා tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d. දැන් අපිට පුළුවන් tn වෙනුවට t13 n කියන්නේ 13යිනේ. ඒ කියන්නේ පළවෙනි පදේ 21යි. n වෙනුවට 13 ආදේශ කරාම 13 අඩු කිරීම 1 d වලින් ගුණ කරන්න ඕන හොයන්න ඕන d. t13 කියලා කියන්නේ 69 නිසා මේ t13 වෙනුවට අපි 69 ආදේශ කරනවා. 69 සමානයි 21 එකතු කිරීම 13න් එකක් අඩු කරාම 12යිනේ පුතේ 12යි d. එතකොට ඔන්න අපි සමීකරණය තව ටිකක් සරල කරගත්තා. දෙපැත්තෙම 21ක් අඩු කරන්න. දෙපැත්තෙම 21ක් අඩු කරාම 69න් 21ක් අඩු කරාම පුතේ 48යි. දකුණු පැත්තේ 21ක් අඩු කරාම ඉතුරු වෙන්නේ 12යි d විතරයි. දැන් අපි සාමාන්‍ය විදිහට දෙපැත්තම 12න් බෙදනවා. එතකොට අපිට එනවා පුතේ d සමානයි 4යි. එහෙනම් අපිට පැහැදිලි මේ කියන්නා වූ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය වෙන්නේ කීයද? 4යි. ඉතින් සමාන්තර සර් මේ වගේ තව ගැටලු අපේ දරුවන්ට විවිධ ස්වරූප වලින් එන්න පුළුවන් නේද? අපි එහෙම ගැටලුවක් බලමුකෝ. ඔවුන් සර් දැන් මේ පුතාලට තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි හැමතිස්සෙම මේ සමාන්තර ශ්‍රේණි ගැටලු සෑදීමට අවශ්‍ය කරනවා සූත්‍රය මතක තබා ගැනීම. බලන්න පුතේ මේ ගැටලුව පොදු අන්තරය 7 වන සමාන්තර ශ්‍රේණියක 12 වන පදයේ 92 වේ. මුල් පදයේ සොයන්න. right? පොදු අන්තරය 7යි. මේ තියෙන්නේ 12 වන පදය 92යි. 12 වන පදය 92යි. අපිට හොයන්න තියෙන්නේ පුතේ A. එහෙනම් අපි අපේ සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රය භාවිතා කරනවා. එහෙමනම් a ධන n ඍණ 1 වාරයක් d. බලන්න ආදේශ කරමින් යන්න අපිට t12 12 වෙනි පදය 92 තියෙනවා. a තමයි අපි හොයන්න ඕන. a තමයි හොයන්න ඕන. මෙන්න 12න් එකක් අඩු කරාම 11යි. පොදු අන්තරය 7යි. right? එහෙනම් අපිට තියෙනවා a ධන 11 ගුණ කිරීම 7. අපි මේ දෙක ගුණ කරනවා පුතේ 11 වරක් 7 77යි. ඔන්න අපිට සරල සමීකරණයක් එනවා. වම් පැත්තේ තියෙනවා 92 සමානයි a ධන 77. එහෙනම් පුතේ මේ 77 සමීකරණයේ වම් පැත්තට ගෙන්න. 77 වම් පැත්තට ගෙනාවට පස්සේ 92 අඩු කිරීම 77 කියලා එනවා. 92න් 77ක් අඩු කරාම පුතේ 15යි. ඔන්න අපි සූත්‍රය භාවිතා කළා මෙන්න මේ 12 වෙනි පදය 92 වන සංඛ්‍යා අනුක්‍රමණයේ එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදය 15යි. පළවෙනි පදය 15 නම් D7යි කියන්නේ ඊළඟ පදය 22යි. ඊළඟ පදය 29යි. මේ විදිහට ඕන අපිට ශ්‍රේණිය හොයන්නත් පුළුවන්. සමාන්තර ශ්‍රේණී ආශ්‍රිත ගැටලුවක්. ඔන්න අපි පදය දීලා ඇති විට A සෙව්වා. මේ අපිට මේ සූත්‍රයේ නොයෙකුත් පද සොයන්න පුළුවන්. A සොයන්න පුළුවන්, N සොයන්න පුළුවන්, D සොයන්න පුළුවන්, Tn සොයන්න පුළුවන්. රාශීන් 4ක සම්බන්ධතාවයක්. right? එහෙනම් දරුවනේ අපි තව ගැටලුවක් බලමු. right? මෙන්න මුල් පදය 15 කියලා අපි ගත්තා. පද 20කින් යුත් සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ 8ද අවසන් පදයේ 22ද වේ. පොදු අන්තරය සොයන්න. අවසාන පදය පද 20යි. පද 20ක අවසාන පදය කියන්නේ 20 වන පදය. එහෙමනම් පුතේ අපි පද ටික විග්‍රහ කරගමු. පද 20කින් යුත් සමාන්තර ශ්‍රේණියේ මුල් පදය 8යි. මේ තියෙන්නේ මුල් පදය 8යි. 20 වන පදය n 20යි. l 22යි. අපි පාවිච්චි කරන්නේ tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. tn වෙනුවට දැන් මේ මොකද්ද? අවසාන පදයනේ l. අවසාන පදය නිසා l. l සමානයි a ධන n ඍණ 1 වාරයක් d. අවසාන පදය දීලා තියෙනවා පුතේ 122යි. tn සමානයි 122යි. අවසාන පදය. a 8යි. 20න් එකක් අඩු කරාම 19යි. 19යි d. බලන්න සුළු කරා
20න් එකක් අඩු කරාම 19යි 19යි D අපි 11 මේ පැත්තට 8 මේ පැත්තට ගේනවා 122 පැත්තට 122න් 8ක් අඩු කරාම 114යි මෙන්න 114යි 114 සමානයි 19යි D සමානයි 19යි D පුතේ බෙදන්න 19න් බෙදන්න 19න් බෙදුවම හරියටම 6ක් තියෙනවා 114ට 19වා 6ක් තියෙනවා එහෙනම් මේ සමාන්තර ශ්‍රේණියේ පුතේ පොදු අන්තරය අපිට එනවා 6යි කියලා පොදු අන්තරය ඔන්න පුතේ අපි අවසාන පදයෙන් පොදු අන්තරය සෙව්වා කිසියම් පදයක් දීලා පොදු ඒ සෙව්වා මේ විදිහට මේ සූත්‍ර භාවිතා කළා අපිට සමාන්තර ශ්‍රේණිවල විවිධ ගැටලු හදන්න පුළුවන් එමනම් නුවන් සර් ඔන්න අපි පුතා දරුවන් එක්ක ගැටලු කීපයක් සාකච්ඡා කරා දැන් තවත් ටිකක් සංකීර්ණ ගැටලුවක් නුවන් සර් පුතාලට කියා දෙවි තා සරලව හදන්නේ කොහොමද කියලා. ඔව් දරුවනේ. දැන් මේ ගැටලුවේ තියෙන වෙනස තමයි මේකේ දීලා තියෙන්නේ 3 වෙනි පදය 22යි කියලා දීලා තියෙනවා. 8 වෙනි පදය 47යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී අපි කිව්වනේ මේ පද හතරෙන් 3ක් දුන්නොත් තමයි එකක් හොයන්න පුළුවන් කියලා. මෙතන අපිට මුල් පදයේ දීලත් නැහැ. පොදු අන්තරයේ දීලත් නැහැ. මුල් පදයක් නැහැ, පොදු අන්තරයක් නැහැ. මේක අපි හොයාගන්න ඕන මේ දීලා තියෙන තොරතුරු වලින්. දීලා තියෙන තොරතුරු වලින්. දරුවනේ දැන් අපි පොඩ බලමු මේ ගානට ප්‍රවේශයක් ගන්න මේ විදිහට. 3 වෙනි පදයේ 22යි. දැන් 3 වෙනි පදය කියන එක පුතාලා දන්නවා 3 වෙනි පදය කියන්නේ T3 න T3 T3 කියන්නේ 22යි හරි T3 කියන්නේ 22යි ඊළඟට අනිත් දීලා තියෙන දොරතුර තමයි 8 වෙනි පදය 47යි 8 වෙනි පදය කියන්නේ T8 නේ T8 කියන්නේ 47යි එතකොට අපි කොහොමද මෙන්න මේ කියන්නා වූ සම්බන්ධතා දෙක A සහ D ඇසුරින් ලියන්නේ. අපි දන්නවා Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D නේ. එතකොට පුතේ T5 කියන එක අපිට ලියද හැකි A ධන 5 එකක් අඩු කරාම 4යි නේ. 4යි D. T5 කියන්නේ A ධන 4යි D. T10 කියන්නේ A ධන 9යි D. T20 කියන්නේ A ධන 19යි D. එන්න වෙනුවට ඒ සංඛ්‍යාව ආදේශ කරාම එහෙමනේ පුතේ එන්නේ. හරි. මම තව ටිකක් ඕන පැහැදිලි කරන්නම් මේ බලන්න. Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D ගේ දැන් අපි කිව්වේ T3 නම් 3 ආදේශ කරොත් n මෙතනත් n 3 ආදේශ කරාම පුතේ 3න් එකක් අඩු වුණාම 2යිනේ. A ධන 2යි D. එහෙනම් අපිට ලියත හැකි නේද පුතා A T3 වෙනුවට A ධන 2යි D කියලා. ඒතර A ධන 2යි D සමානයි 22යි. ඔන්න සමීකරණයක් එනවා. මෙතනින් එහෙමනම් T8 කියන එක ලියත හැකි A ධන 7යි D A ධන 7යි D සමානයි කීයද පුතා 47යි. ඉතින් ඔන්න ඔය විදිහට සමීකරණ දෙකක් ගොඩනගා ගත්තනම් ඔයගොල්ලන්ට පේනවා මේ 1 සහ 2 කියන්නේ සමගාමී සමීකරණ යුගලයක්. මේ සමගාමී සමීකරණ යුගලය විසඳලා අපිට ඊටාම පහසුවෙන් A සහ D හොයන්න පුළුවන්. හොඳයි දැන් අපි එහෙනම් බලමු ඔන්න ඔය ආකාරයට මේ විසඳීම සිද්ධ කරන්න. බලන්නකො ඔන්න එහෙනම් T3 සමානයි 22යි. ඒක අපි ලිව්වා A ධන 2යි D සමානයි 22යි. T8 47යි. ඒක අපි ලියනවා A ධන 7යි D සමානයි 47යි. ඉතින් දරුවනේ පැහැදිලිවම මේ සමගාමී සමීකරණ යුගලය ඉතාම සරලව විසඳත හැකි. මොකද මෙතන A කියන එක දෙන්නගෙම තියෙන නිසා දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරා නම් A ඉවත් වෙලා D ගෙන් සරල සමීකරණයක් එනවනේ. එහෙමනම් අපිට ඒ විදිහට පුළුවන් දරුවනේ අපි මොකද කරන්නේ දෙවන සමීකරණයෙන් පළවන සමීකරණය අඩු කරනවා. මේ බලන්න. දෙවෙනි සමීකරණයෙන් පළවන සමීකරණය අඩු කරාම Aට A කැපෙනවා 7යි D ගෙන් 2යි D අඩු කරාම 5යි D 5යි D සමානයි 47න් 22ක් අඩු කරාම කීයද පුතා? එතන එනවා 25ක්. එහෙමනම් ඔන්න 5යි D සමානයි 25යි. එතකොට එනවා D සමානයි 5යි. පොදු අන්තරය හෙව්වා 5යි. පොදු අන්තරය හෙව්වනම් අර සමීකරණ දෙකෙන් කැමති සමීකරණයක ආදේශ කරලා
ඔන්න පළවෙනි සමීකරණය අපි d සමානයි 5 ආදේශ කරනවා. ආදේශ කරලා පුතේ අපිට ඒ හොයන්න පුළුවන්නේ. පළවන සමීකරණයේ තිබ්බේ t3 එහෙම නැත්නම් a ධන 2d සමානයි 22යි. අපි d වෙනුවට ආදේශ කරනවා 5. එතකොට a එකතු කිරීම දෙවරක් 5 සමානයි 22යි. a ධන දෙවරක් 5 10යිනේ. 10යි සමානයි 22යි. ඔන්න පුතේ අපිට ලැබෙනවා a සමානයි 12. a සමානයි 12යි. එහෙනම් අපි අහපු ප්‍රශ්න දෙකටම උත්තර දැන් හොයලා තින්නේ a සමානයි 12යි d සමානයි 5යි. ඔන්න ඔය ආකාරයට දරුවනේ n-වෙනි පදයේ ආශ්‍රිතව අපිට විවිධ ආකාරයේ ගැටලු වෙන්න පුළුවන්. අපි ඊළඟට එන්න හදන්නේ ඊටාම වැදගත් කොටසකට සමාන්තර ශ්‍රේණිවල ඓක්‍ය කියන කොටසට ප්‍රවේශයක් ගන්නයි දරුවනේ සූදානම් වෙන්නේ. හොඳයි. දැන් මේ පුතාලට දිස්වෙන ගණිතඥයා කාල් පෙට්‍රික් ගවුස් ජර්මන් ජාතික ගණිතඥයෙක්. එතකොට මේ කාල් පෙට්‍රික් ගවුස් කියන මහත්තයව ඇයි අපි මෙතනට ගත්තේ? මේ ගණිතඥයව ඇයි අපි මෙතනට ගත්තේ කියන කාරණය තමයි මම පොඩ්ඩක් අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. දරුවනේ ගවුස් කියලා කියන්නේ සුබගේ. කවුද මේ සුබගයෝ කියන්නේ? පුතේ සාමාන්‍ය කෙනෙකුගේ බුද්ධියට වඩා වැඩි බුද්ධියක් තියෙන අයට අපි කියනවා සුබග ළමයි කියලා. කාල් පෙඩ්‍රික් ගවුස් කුඩා කාලේ ඉඳලම මේ සුබග කියන පැත්තට වැඩිච්ච දරුවෙක්. මොකද පන්තියේ ගුරුවරයා මොන ගාන දුන්නත් ගවුස් තප්පර ගානක් ඇතුළත මේ ගාන හදලා ඉවර කරනවා. ඉතින් දවසක් මේ ගුරුවරයා කල්පනා කරා මේ ගවුස්ගේ තියෙන උනන්දුවයි දැන් අනිත් ළමයින්ට ගවුස් එක වේගෙන් ඉදිරියට යන්න බැරි කමයි නිසා කල්පනා කරා ගුරුවරයා අපි දෙන්න ඕන ගානක් ගවුස්ට ටිකක් වෙලාව වැඩිපුර ගත වෙන ගානක් දෙන්න ඕන කියලා හිතපු මේ කියන ගුරුවරයා ඇත්තටම ගානක් දුන්නා. මේක සාමාන්‍ය කෙනෙකුට බැලුවාම ටිකක් සංකීර්ණ දීර්ඝ ගානක් විදිහට තමයි පේන්නේ. මොකක්ද ගාන? 1 සිට 100 දෙක අනුයාත පූර්ණ සංඛ්‍යාවල එකතුව හොයන්න කියලා. 1 සිට 100 දෙක. එතකොට දැන් ගුරුවරයා බලාපොරොත්තු උනේ ගවුස් 1 ඉඳන් 100 වෙනකන් 1යි 2යි 3යි ආයි ඒකට 3ක් එකතු වුණාම 6යි ආයි 4ක් එකතු වුණාම 10යි මේ විදිහට පැය ගාණක් අරගෙන ගාන හදයි කියලා. ඉතින් දරුවනේ පැය ගාණක් කෙසේ වෙතත් තප්පර ගාණක් යන්න හම්බුන්නේ නැහැ. ගවුස් මොකද කරන්නේ? පිළිතුර ලියලා ගුරුවරයාට තමන් ගාව තියච්ච ගල් ලෑල්ල ගෙනහැල්ලා දානවා. ඒ කාලේ ඔය අපි ලියනා වගේ පොත්පත් නෙවෙයි පාවිච්චි කරන ගල් ලෑල්ල තමයි ලිව්වේ. ඉතින් ගවුස් මේ උත්තරේ ගත්ත විදිහත් එක්ක ඇත්තටම ගුරුවරයා පුදුමයටපත් වෙනවා. පත් වෙලා ගවුස්ගෙන් අහනවා පුතා ඔයා කොහොමද මේ ගාන හැදුවේ? ඒකමනේ මේ ගවුස් පැහැදිලි කරනවා ඊටාම සරල ක්‍රමවේදයක් මේ ගාන හදන්න භාවිතා කරපු. මෙන්න පුතේ ක්‍රමවේදය. එයා පෙන්නනවා සර් මම මේක මෙහෙමයි හැදුවේ. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 කොහොම ලියන්නෙත් නැහැ. ටිකක් ලියලා ඊට පස්සේ 98 එකතු කිරීම 99 එකතු කිරීම 100. මම ලියලා යා පෙන්නනවා ගුරුතුමනි මම මේක සම්බන්ධයක් අල්ලගත්තා. ගණිතය ගැන දරුවනේ සම්බන්ධතා දැකීම කියලත් කියනවානේ. රටා අධ්‍යයනයේ සම්බන්ධතා දැකීම. එයා අල්ලගත්ත සම්බන්ධය තමයි මුල් පදයයි අවසාන පදයයි එකතු කරාම එයාට පෙවුන 101ක් එනවා කියලා. ඒ වගේම දෙවන පදයයි අවසාන පදයටයි කලින් පදයයි එකතු කරාම ඒත් එන්නේ 99 2 101යිනේ. ඔය විදිහට එයාට පේනවා මේ විදිහට දෙපැත්තෙන් පද එකතු කරගෙන ගියොත් හැම විටම ලැබෙන්නේ පිළිතුර 101 බව. 101 බව. ඒ ඔස්සේ ගවුස් කියනවා ඉතින් ගුරුතුමනි මේ පද යුගලයක එකතුව 101 නම් පද 100ක් කියලා කියන්නේ යුගල 50යිනේ. 101 ඒවා 50ක් එන්න ඕන. 101 ඒවා 50ක් කීයද? 5050යි. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය තමයි දරුවනේ අදටත් මේ කුඩා දරුවා හොයාගත්ත ක්‍රමවේදය තමයි
අදටත් අපි සමාන්තර ශ්‍රේණිවල ඓක්‍ය සෙවීම සඳහා භාවිතා කරන මූලික සූත්‍රය බවට පත්වෙන්නේ. මොකක්ද මේ සූත්‍රය? අපි බලමු. මේ ගවුස් කියපු මේ සූත්‍රය තමයි දරුවනේ Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l කියන සූත්‍රය. මෙතන මේ ගුණ කිරීම කියන එක එන්න ඕන. අපි බලමු මෙන්න මේ විදිහට සූත්‍රය එන්නේ. Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l. මෙහෙම වුණේ කොහොමද? ඔන්න බලන්නකෝ. අර ගවුස් a ධන l කියලා ගත්තේ එකේ ඉඳන් 100ට ගියපු සංඛ්‍යාවල a කියන්නේ 1 l කියන්නේ 100. එයා කරේ අර 100යි 1 එකතු කරලා 101 ගත්තනේ. n කියන්නේ පද ගාන 100යි 100 දෙකෙන් බෙදුනාට පස්සේ 50යි. මේ බලන්න. එයා පද 100 එකතුව හෙව්වේ මෙහෙම. 100 බෙදීම 2 a කිව්වේ එයාගේ පළවෙනි පදය l කියලා කිව්වේ අවසාන පදය. හරි. එතකොට 100 දෙකෙන් බෙදුනහම අර යුගල 50යි යුගලයක එකතුව 101යි. ওই විදිහට තමයි කාල් පෙඩ්රික් ගවුස් උත්තරේ වෙනුවට 5500 අරගත්තේ. ඉතින් මෙන්න මේ කියන්නා වූ සූත්‍රය තවදුරටත් සංවර්ධනය වෙලා ඔය සූත්‍රයේ දරුවනේ මෙන්න මෙහෙම. Sn සමානයි n බෙදීම 2යි a ධන l කියන සූත්‍රයේ දැන් ඔයාලට මතකයි නේද අපි l සඳහා ගොඩ නැගුවා මේ l වෙනුවට a ධන n ඍණ 1 වාරයක් d යොදන්න පුළුවන් කියලා. පොදු පදයේදී. අන්න ඒ l වෙනුවට a ධන n ඍණ 1 වාරයක් d කියන එක දැම්මහම මේ සූත්‍රය හැදෙන මේ විදිහට පුතා. Sn සමානයි n බෙදීම 2 වාරයක් a එකතු කිරීම l වෙනුවට අපි දානවා a ධන n ඍණ 1 වාරයක් d. එතකොට මෙතන අපට සූත්‍රය ලැබෙනවා Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන a කියන්නේ 2a n ඍණ 1 වාරයක් d 2a එකතු කිරීම n ඍණ 1 වාරයක් d. ඉතින් මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් DAN දීලා තියෙන අවස්ථාවලදී මේ උඩ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් අවසාන පදය දන්න වෙලාවේදී. එහෙම නේද සමාන්ත සර්? අපිට එහෙමනම් පුළුවන් නේද අපේ දරුවොත් එක්ක මේ සූත්‍ර වලින් ගණන් කිහිපයක් හදලා මේක තහවුරු කරවන්න. හොඳයි අපි එහෙනම් ඊළඟ ගානට යමු සමාන්ත සර් එක්ක. නුවන් සර් දැන් පුතාලට පැහැදිලි කරලා දුන්නා ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සෙවීම සඳහා ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සෙවීම සඳහා භාවිතා කරන්න පුළුවන් සූත්‍ර දෙකක්. එකක් තමයි Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l කියන සූත්‍රය. අනිත් එක තමයි Sn සමානයි n බෙදීම 2 වාරයක් 2a ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රය. දැන් බලන්න පුතේ අපි මේකේ මුල් පදයේ 18ද 20 වන පදය 75ද 20 වන පදය 75ද වන ශ්‍රේණියේ මුල් පද 20 ඓක්‍ය සොයන්න. එතකොට 20 වෙනි පදය 75යි. මෙන්න a තියෙනවා 20 වෙනි පදය කියන්නේ l තියෙනවා. එහෙනම් a සහ l භාවිතා කරන සූත්‍රය පුතාලට දැන් මතක් වෙන්න ඕන. මෙන්න Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l කියන සූත්‍රය. Sn සමානයි right. පුතේ එකතු කිරීමයින් කරා. ඔව්. මෙතන Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l මෙතන එකතු කිරීමක් නැහැ. එකතු කිරීම නැහැ. right. a ධන l කියන සූත්‍රය භාවිතා වෙන්න ඕන. a 18යි අවසාන පදය 75යි 75 වෙන්නේ 20 වෙනි පදය. දැන් තියෙන පුතේ ආදේශයක් සමග සුළු කිරීමක්. මේ ශ්‍රේණිය ඊට මම මුලදී කිව්වා වගේ ශ්‍රේණිය වැදගත් වෙන්නේ සූත්‍ර හොඳට මතක තියාගත්තොත් පමණයි. සූත්‍ර අනුසාරයෙන් හදන එක තමයි ඊට වැදගත් වෙන්නේ සූත්‍රය මතක තියාගන්න. right අපි ආදේශ කරමු. n වෙනුවට 20 ආදේශ කරා, a වෙනුවට 18 ආදේශ කරා, අවසාන පදයට 75 ආදේශ කරා. දැන් සමීකරණ විසඳීමේදී වරහණ ඇතුළ ඉස්සෙල්ලා සුළු කරන්න වෙනවා දරුවනේ. වරහණ සුළු කළා තමයි ඉතුරු ඒවට යන්න වෙන්නේ 18යි 75යි 93යි. 20 දෙකෙන් බෙදුව 10යි 93 10න් ගුණ කරා 930. එහෙනම් පුතේ මේ පද 20 ඓක්‍ය කීයද 93යි. අවසාන පදයේ 75ද
පළමු පදයේ 18ද වන සමාන්තර ශ්‍රේණියක පද 20ක ඓක්‍ය අපිට හොයන්න පුළුවන් 930යි කියලා. සූත්‍රය ගත්තට පස්සේ හරි. එහෙනම් ඊළඟ ගැටලුවට අපි යමු. right. ඔන්න පුතේ බලන්න 1200 1400 1600 සමාන්තර ශ්‍රේණියේ පද 15 ඓක්‍ය සොයන්න. right. අපිට පද 15ක ඓක්‍ය A සමානයි 1200යි. මේ තියෙන්නේ A සමානයි 1200යි. D 1400න් 1200ක් අඩු කරාම 200යි. n කියන්නේ 15. එහෙනම් අපි පාවිච්චි කරන්නේ දෙවෙනි සූත්‍රය. දෙවෙනි සූත්‍රය පාවිච්චි කරනවා අපි Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2යි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. right. අපි ආදේශ කරමු n කියන්නේ 15. මෙන්න 15 ආදේශ කරලා තියෙනවා. මේ දෙක මේ තියෙන්නේ 2යි a. a කියන්නේ 1200 මෙන්න 1200 ආදේශ කරලා තියෙනවා a වෙනුවට n. n කියලා කියන්නේ පුතේ සුළු කළම තියෙනවා n කියන්නේ අපිට n ඍණ එක වාරයක්. n කියන්නේ 15යි 15න් එකක් අඩු කරාම 14යි. 15න් එකක් අඩු කරාම 14යි. 14 පොදු අන්තරය 200 200න් ගුණ කරලා තියෙනවා. 14 200න් ගුණ කරනවා. එහෙනම් පුතේ අපි මෙන්න ගුණ කරමින් අපි උත්තරේ හොයනවා. 2යි a 2400යි 14 වරක් 200 2800යි. පුතේ මේ දෙක එකතු කරනවා සංගල වරහණක් තුල තියෙන මේ දෙක එකතු කරාම 5200යි 15 බෙදීම දෙක ගුණ කිරීම 5200 මේ දෙක කැපිලා යනවා පුතේ කැපිලා යනවා මේ දෙවරක් එකයි දෙවරක් 200 2600යි දෙවරක් 2600යි 15 ගුණ කිරීම 2600 39000ක් කියලා එනවා. එතකොට පුතේ මේ සමාන්තර ශ්‍රේණිය 1200 1600 කියන සමාන්තර ශ්‍රේණියේ පද 15ක ඓක්‍ය සඳහා අපි Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2යි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය භාවිතා කළා අපි පද 15ක ඓක්‍ය 39000යි කියලා හෙව්වා. එතකොට අපි එහෙනම් මේ ගැටලු හදීමට නැවත නැවතත් මම කියන්නේ සූත්‍ර අනිවාර්යයෙන්ම කටපාඩම් කළා හෝ මොනවා ක්‍රමයකින් මතක තබා ගැනීම අවශ්‍යයි පැටවුනේ. එමනම් අපි නුවන් සර් දරුවන් එක්ක අපි සාකච්ඡා කරමු විභාග ගැටලුවක්. දැන් කොච්චර මේ ශ්‍රේණි ආශ්‍රිත ගැටලු කොහොමද කියන්නේ අපි විභාග ගැටලුවක් සාකච්ඡා කරනවා. ඔව් දරුවනේ දැන් අපි මේ ඉගෙනගත්ත කොටස් ටික හරියට තහවුරු වුණාද කියලා බලන්න තියෙන අපිට එක ක්‍රමයක් මේ විභාග ගැටලු වලට මුහුණ දෙන එක. එහෙනම් මේ ගැටලුව චුට්ටක් අපි බලමු ආසන්නම අවුරුද්දේ තිබිච්ච ගැටලුව. මල් පාතියක් රතු මල් පඳුරු වලින් සහ සුදු මල් පඳුරු වලින් සමන්විත පේලි 50කින් යුක්තය. සෑම පේලියකම දෙකලවර රතු මල් පඳුරු පැගින් නැති අතර සෑම අනුයාත රතු මල් පඳුරු දෙකක් අතරම සුදු මල් පඳුරක් බැගින් නැත. පළමුවන පේලියේ මල් පඳුරු 13ක්ද ඊට පසුව ඇති සෑම පේලියකම පෙර පේලියට වඩා රතු මල් පඳුරක් හා සුදු මල් පඳුරක් වැඩියෙන්ද ඇත. හරි මේක තමයි ගානේ ස්වරූපය. එතකොට දැන් මේ කියන්නේ දෙකලවර රතු මල් පඳුරු තියෙනවා ඒකත් ඔළුවේ තියාගෙන පටන් ගන්න පඳුරු 13කින් ඔක්කොම පේලි 50යි. අහන ප්‍රශ්නය තමයි පළමුවන දෙවන හා තෙවන පේලිවල ඇති මල් පඳුරු සංඛ්‍යාව පිළිවෙලින් ලියන්න. ඉතින් දරුවනේ ඊටාම පහසුවෙන් අපිට මේකට පිළිතුරු ලියත හැකි. දැන් පුතාලා දන්නවා පළවෙනි පේලියේ පඳුරු 13ක් තිබ්බා. දෙවන පේලියේ එහෙනම් පඳුරු 15යි. තුන්වන පේලියේ පඳුරු 17යි. ඔන්න පිළිවෙලින් ලිව්වා. 13 15 17 දෙක දෙකනේ වැඩි වෙන්නේ. හරිද? ඔන්න එහෙනම් පළවෙනි කොටසට පිළිතුර හරි. අපි දැන් යමු දෙවෙනි කොටසට. 28 වන පේලියේ ඇති මල් පඳුරු සංඛ්‍යාව කීයද? එතකොට අපි අර සූත්‍ර භාවිතා කරනකොට දරුවනේ මේ ශ්‍රේණිය හරියට දැනන් ඉන්න ඕන 13 15 17 ඔය විදිහට තමයි යන්නේ. අපි සූත්‍රය එකපාරටම ලියමුකෝ. Tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. නේද? එහෙනම් 28 වෙනි පේලියේ නම් n වෙනුවට එන්න ඕන 28 නේ. ඔන්න 28. T 28 තමයි හොයන්න ඕන. a කියලා කියන්නේ පළවෙනි පදයේ 13යි.
n කියන්නේ 28 නිසා 28න් එකක් අඩු කරලා අපි එකපාරටම 27 කියලා ලියමු. ගුණ කිරීම. d කියන්නේ පුතේ මේ පද දෙක අතර වෙනස කීයද? 15න් 13ක් අඩු වුණාම 2යි. ඉතින් සුළු කිරීමේ පියවර අනුව ඔයගොල්ලෝ දන්නවා එකතු කිරීමට කලින් ගුණ කිරීම කරන්න ඕනනේ. 27 2ක් 54යි. 54යි මෙතන 13යි එකතු වුණාම කීයද? 67ක් ලැබෙනවා දරුවනේ. 28 වෙනි පේලියේ තියෙන මල් පඳුරු සංඛ්‍යාව. ඉතින් තාම සරලයි. බලන්න දැන් අපි යොදාගත්ත සූත්‍ර අපි භාවිතා කරනවා. හොඳයි. තුන්වෙනි කොටස මොකක්ද අහන්නේ? මල් පඳුරු 90කට වඩා අඩු වෙන්නේ නැති පේලි ගණන කීයද? එතකොට එහෙනම් අපි මෙතන මේ tn වෙනුවට 90 අරගෙන අපි බලමු n ට කීයක් එනවද කියලා. පුතේ 13 15 17 ඔහොම ගිහිල්ලා දැන් මේ 90 කියන පදේ අහුවෙන්නේ කොතනද කියලානේ බලන්න ඕන. එතකොට පුතේ අර tn සූත්‍රෙම තමයි දාන්න වෙන්නේ. tn සමානයි a ධන n ඍණ එක වාරයක් d සූත්‍රය දානවා. tn වෙනුවට 90 දාමුකෝ. 90 දැම්මා. ඒ කියන්නේ පළවෙනි පදේ 13යි. හොයන්න ඕන n පිළිගානනේ. n ඍණ 1 d වෙනුවට පුතේ පොදු අන්තරය 2යි. 90 සමානයි. 90 සමානයි. 90 සමානයි 13 ධන n ඍණ එක වාරයක් 2. දැන් පුතේ මේක සුළු කරද්දී 90 සමානයි 13 දෙකෙන් ගුණ වුණාට පස්සේ මේ වරහන ඉවත් වෙන්නේ පුතේ 2n ඍණ 2. 13න් 2ක් අඩු වුණාම 11යි ධන 2යි n. එතකොට පුතා අපි මේ පැත්තට යමු. 90න් 11ක් අඩු වුණාම එනවනේ පුතේ 79ක්. 79 සමානයි 2යි n. එතකොට දෙකෙන් බෙදුනහම n සමානයි 39.5යි. එතකොට 39.5යි කියලා ගයක් එන්න බෑනේ පුතේ. පේලි සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාත්මක වෙන්න එපා. එහෙනම් අපි උත්තරේ විදියට ගන්න කීයද? 39යි. එහෙනම් පේලි ගණන අපට එන්නේ 39යි. 90ට වඩා තියෙන පේලි ගණන 39යි. ඔය විදිහට අපි ඒකේ තුන්වෙනි ප්‍රශ්නයටත් දරුවනේ උත්තර සැපේවා. හරිම සරලයි මේව නේද? හොඳයි. අපි ඊළඟට බලමු එහෙනම් අපෙන් අහන ප්‍රශ්නය මල් පාත්තියේ ඇති මුළු මල් පඳුරු සංඛ්‍යාව සොයන්න. පාත්තියේ සුදු මල් පඳුරු සංඛ්‍යාවට වඩා රතු මල් පඳුරු කීයක් තිබේ? දරුවනේ දැන් මුළු මල් පඳුරු සංඛ්‍යාව කියන්නේ ඓක්‍ය කියන එකනේ. නේද? දැන් සූත්‍රය අපේ දරුවෝ දන්නවා. මෙතන අවසාන පදේ අපි දන්නේ නැහැ ඇත්තට. ඒ නිසා n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයට තමයි දරුවනේ දාන්න වෙන්නේ. නේ? පේලි ඔක්කොම 50යි. එහෙනම් s 50 සමානයි n වෙනුවටත් 50. 50 බෙදීම 2 දෙවාරයක්. ඒ කියන්නේ පළවෙනි පදේ ආවේ පුතේ 13නේ. 13 15 17නේ. 13 එකතු කිරීම. n වෙනුවට 50 දැම්මොත් මෙතන 49යි. d කියන්නේ පොදු අන්තරය 2යි. හරිද? මේ සුළු කිරීම කරාම 52කින් බෙදුනහම 25යි. 13ව 2ක් 26යි. 49ව 2ක් 98යි. එතකොට පුතේ අපි සුළු කිරීම මේ පැත්තට ගෙනියමු. S50 සමානයි 98යි 26යි එකතු කරාම 124යි. 25 ගුණ කිරීම 124. 124 25න් ගුණ කරාම කීයද? 3100ද? 25 4ක් 100යි 10යි. 25 2ක් 50යි 10යි 60යි ඉතුරු 6යි. 25යි 6 31 හරනේ 3100යි. එහෙනම් පුතේ මුළු මල් පඳුරු සංඛ්‍යාව 3100යි. ඊළඟට අහන්නේ සුදු මල් පඳුරු ගන්නට වඩා රතු මල් පඳුරු කීයක් තිබේද කියලානේ. දැන් පුතේ නිකන් ප්‍රායෝගිකව හිතන්නකෝ. රතු මල් පඳුර සුදු මල් පඳුර රතු මල් පඳුර සුදු මල් පඳුර අන්තිමට එන්නේ රතු මල් පඳුරක් නම් හැම පේලියකම රතු මල් පඳුරක් වැඩි නේද සුදු මල් පඳුරකට වඩා? රතු සුදු අන්තිමට ඉවර වෙන්නේ රතු වලින් නම් එකක් වැඩි හැම පේලියකම. එහෙනම් පේලි 50ක් තියෙනවා නම් පුතේ එකේව 50යි 50යිනේ පුතේ වැඩි වෙන්නේ නේද? හැම පේලියකින්ම එක ගානේ එක් වරක් 50 කීයද පුතේ? 50ක් වැඩි.
හරි බලන්න ඉතාම සරලව ලකුණු 10ක් අපි ගත්තා. හරිම සුළු කාලෙකින් ගාන පැහැදිලිව තේරුම් ගත්තා නම් අපිට මේ ලකුණු ටික ලේසියෙන්ම ගන්න පුළුවන්. එහෙම නේද සමන්ත සර්? ඔවුන් සර්. අපි අද දවසේ සාකච්ඡා කරා දරුවන් එක්ක සමාන්තර ශ්‍රේණියක් ගොඩනගලා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? සමාන්තර ශ්‍රේණියක සූත්‍ර භාවිතා කරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ගැටලු විකාශනය වන ආකාරය දරුවන් එක්ක සාකච්ඡා කරා. ආදරණීය දරුවනේ ඔබට සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි බොහෝ විට සමාන්තර ශ්‍රේණි වලට ලකුණු 8ක් හෝ 7ක් ගුණෝත්තර ශ්‍රේණි වලට ලකුණු 3ක් හෝ 2ක් වන විදිහට ලකුණු 10 ප්‍රශ්නයක් දෙවෙනි පේපර් එකට එන්නත් පුළුවන්. තනිකරම සමාන්තර ශ්‍රේණි ගැටලුවක් දෙවෙනි පේපර් එකට ඇවිල්ලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 2 ප්‍රශ්නයක් ගුණෝත්තර ශ්‍රේණිය එන්න පුළුවන්. ඔන්න ඔය කියන්නා වූ විෂය අනුබද්ධයෙන් අද දවසේ නුවන් සර්රුත් මාත් ඔබත් එක්ක සාකච්ඡා කරේ සමාන්තර ශ්‍රේණියක් ආශ්‍රය කරගෙන ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මෙවර ඉතා සාර්ථක මුහුණ දීලා විශිෂ්ට ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබ විශිෂ්ටයක් කරන්න තමයි අපි උත්සාහ කරේ. එවනම් දරුවනේ අද දිනේ අපේ පුනරීක්ෂණ වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. නැවතත් මෙවැනිම පුනරීක්ෂණ පාඩමකින් ඉදිරි දිනේදී හමු වන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි. එනම් සියලු දෙනාටම ආයුබෝවන්.